තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සිල් සුවඳ සදහම් පිළිසඳර අද දවසේදී ඔබට අපි තිලින කරන්නටයි ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සූදානම් වෙන්නේ. ඉතින් පින්නතුනේ දැන් කාලාන්තරයක් තිස්සේ අපි මේ සිල් සුවඳ සදහම් පිළිසඳර මේ හෝරාවේදී ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබට තිලින කරා දායාද කරා. ඉතින් දැන් මේ වැඩසටහන් මාලාව නිමවන්නට කාලය කෙමෙන් ලඟ වෙලා තියෙන. ඉතින් අද අවසාන වැඩසටහනට පෙර ආතුව පැවැත්වෙන පෙර දිනේ වැඩසටහන. ඉතින් එළඹෙන දිනේදී අපිට මේ වැඩසටහන් මාලාව නිමා කරන්නට සිදු වෙනවා. ඒ කොහොම නමුත් අද දවසේදීත් අපි සිල් සුවඳ වැඩසටහන ඔබට සමීප කරන්නට බොහොම ලෙන්ගතුව දායාද වෙන බොහොම වෙන මොහොත. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුවම අද දවසේදීත් ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට මැදිරියට වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේව මුලින්ම පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්නතුනේ සිල් සුවඳ වැඩසටහන අද දවසේදී ඔබට සමීප කරන්නට බැතිබර දායකත්වය එකතු කරන්නේ නවසීලන්තයේ හැමිල්ටන්හි පදිංචිව සිට 2017 මාර්තු මාස 30 වන දින එනම් මීට වසර 5කට පෙර හදිසි අනතුරකින් මිය පරලොව ගිය ගාමිණී විතානගේ ස්වාමිපුරුෂයාට පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ජනිතා හෙට්ටිආරච්චි විතානගේ බිරිඳ, ඒ වගේම සඳරු විතානගේ සහ නදිරු විතානගේ යන දියණියන්, ඒ වගේම භද්‍රක පුතුණුවන් ඇතුළු ඒ පවුලේ පින්වතුන් සියලුම දෙනා අද දවසේදී ඉතින් දායකත්වය ලබා දෙනවා. පින්වතුනි සිල් සුවඳ වැඩසටහන් මාලාවම ඔබට නැවත වාරයක් මුල සිට නැරඹීමේ හැකියාව තිබෙනවා. ශ්‍රද්ධා TV ධම්ම සීරීස් YouTube නාලිකාව හරහා. ශ්‍රද්ධා මාධ්‍යජාලයේ නවතම YouTube නාලිකාව තමයි ශ්‍රද්ධා TV ධම්ම සීරීස් YouTube නාලිකාව. ඉතින් subscribe කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබට පහසු වෙලාවක නැවත වාරයක් මේ සිල් සුවඳ සදහම් පිළිසඳර නැවත වාරයක් මුල සිට නැරඹන්න. ඉතින් ඒ පණිවිඩයත් සිහිපත් කරගෙන ඒ වගේම තවත් පණිවිඩයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රද්ධා රූපවාහිනිය හරහා වගේම ලක්තිරු ගුවන්විදුලිය හරහා උතුම් දහම් ප්‍රචාරණයට ඒ උතුම් වූ ධර්ම දානය සිදු කරන්නට ඔබට අවකාශය තිබෙනවා. ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් කතා කරන ශ්‍රද්ධා දායකත්ව අංශයට 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට මේ පණිවිඩ දෙකත් එක්ක අපි අද දවසේ සිල් සුවඳ වෙනුවෙන් කාලය වෙන් කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මෙතෙන් සිට ඒ උතුම් වූ අනුශාසනාවන් සිදු කරන්නට. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අපිට තියෙන්නේ දැන් අද තුන්වෙනි ධානය පිළිබඳව දැනගන්නට. ඉතින් අපි තවත් කල් වෙලා ගන්න නැතුව ඒ වෙනුවෙන් කාලය වෙන් කරගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් ශානක, අද අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි ධ්‍යානයේ සිට ඉදිරියට කතා කරන්න තියෙන්නේ. අපිට කාලයත් එක්ක මේ තියෙන ප්‍රමාණයත් එක්ක අපිට ඉදිරියට තවත් කිහිපයක් කතා කරන්න තියෙනවා. ඒ නිසා අපි අර ඉක්මනින් කතා කරන්න සංක්ෂිප්තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන අපිට ඊළඟ සූත්‍ර දේශනාවල සමහර විට කතා කරන්න තිබෙන මාතෘකාවන් පවා මේ කොටසෙදි කතා කරන්න පුළුවන් වෙනවා. මනෝමය කය සම්බන්ධව, ඊට පස්සේ 이르දිපාද සම්බන්ධව ආදී දිව්‍ය චක්කු, දිබ්බ සෝත ආදී දේවල් පිළිබඳව. එතකොට දැන් අපි කලින් හොඳට සාකච්ඡා කළා සමාධිය, ඒ වගේම පළවෙනි ධානය, දෙවෙනි ධානය පිළිබඳව. එතකොට දැන් මෙහිදී තුන්වෙනි ධානය කියන විස්තරයේදී අපිට කතා කරන්න තියෙන අද කොටසේදී තිබෙන්නේ දැන් දෙවෙනි ධානයත් එක්කම අපි කතා කරන්න මුල් පුරමු. ඒකට කොහොමද දැන් දෙවෙනි ධානයේදී තිබෙන්නේ, ඒක කොහොමද සමාධියෙන් හටගත්, දැන් විවේකයෙන් හටගත් සමාධිය කියන්නේ මොකක්ද කියලා එක පළවෙනි ධානය මුල් කරගෙනමින් අපි කතා කළා. එහෙමයි. ඊට පස්සේ සමාධියෙන් හටගත්තා වූ, සමාධියකින් හටගත්තා වූ ප්‍රීති සුඛය කියන්නේ කොමක්ද කියන එක ඒක අපි කතා කළා ගියවර. පළවෙනි ධානයේ සිට දෙවෙනි ධානයට එනකොට ඒ වෙනස්කම මොකක්ද කියලා ඒක ඇති කරගන්නේ කොහොමද කියන කරුණ. එතකොට දැන් මෙතනදී වෙන්නේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් යුතුව, මන එකක බවින් යුතුව, විතක්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ ඇති දෙවෙනි ධානය උපදවාගෙන වාසය කරන දෙවෙනි ධානය විස්තර. ඒකට දෙවෙනි ධානයේ තුල තිබෙන්නේ විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමක් තිබෙනවා.
ආධ්‍යාත්මීය මනාකොට පැහැදීම ඇතිව සිතෙහි මනා එකක බව කියන එක තියෙනවා. යුතුව විතර්ක විචාර රහිතව ඊළඟට තියෙන්නේ අර සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය තියෙනවා. එතකොට ওই ටික තමයි දෙවෙනි ධ්‍යානයේ මූලික කරුණු වෙන්නේ. තුන්වෙනි ධ්‍යානයට එනකොට වෙනස තමයි එතකොට ඒ තමයි භික්ෂුව දැන් පළවන සහ දෙවන ධ්‍යානවල ප්‍රීති සුඛයක් මූලිකව කතා කළා. පළවෙනි ධ්‍යානයේ ප්‍රීති සුඛයට අර කායික විවේකයේ මුල් කරගෙන චිත්ත විවේකයක් ගැන එන එකක්. දෙවෙනි ධ්‍යානයේ සමාධියමත් බව මුල් කරගෙන ප්‍රීති සුඛයක් එන එකක්. තුන්වෙනි ධ්‍යානයට එනකොට ප්‍රීති සුඛය පිළිබඳව දැන් ඒ කියන්නේ ප්‍රීති සුඛය තබා ගැනීම මතනේ අර දෙවෙනි ධ්‍යානයේ හැම විතක් ਵਿਚාර සංසිඳ වීම මතමනේ ප්‍රීති සුඛේ රඳා පැවතීම ආදී සාධක තිබුණේ. එතකොට මේ හැම එකකම මුල්ුණේ ප්‍රීති සුඛයක් එක්ක. පළවෙනි ධ්‍යාන දෙකම. නමුත් තුන්වෙනි ධ්‍යානයට එනකොට ප්‍රීති සුඛයේ පිළිබඳව නොඇලීමක් තමයි මුල් කරගන්න ඕනේ. එතකොට පළවෙනි ධ්‍යානය තිබෙන කෙනෙකුට කණ්ඨකයක්. කණ්ඨක කියලා කියන්නේ එතන වචනේ තමයි බාධාව කියන එක. ඒක තියෙන කණ්ඨක සූත්‍රයේ. පළවෙනි ධ්‍යානලාභියෙකුට පළවෙනි ධ්‍යානය නැති වෙන්න ඒ කියන්නේ අඩු වෙන්න තිබෙන බාධාව තමයි අර කාම විතර්ක ඊට පස්සේ අර නීවරණ ධර්මයන් කියන ඒවා. දෙවෙනි ධ්‍යානයක තිබෙන කණ්ඨකය තමයි විතක්ක ਵਿਚාරය කියන එක. තුන්වෙනි ධ්‍යානයක තියෙන කණ්ඨකය තමයි ප්‍රීති සුඛය කියන එක. එතකොට ප්‍රීති සුඛය කෙරෙහි නොඇලීමක් තමයි මේකේ මූලික වන්නේ. ප්‍රීති සුඛය කෙරෙහි නොඇලිලා උපේක්ෂාවකට සිතපත් කරනවා. එතකොට අන්න ප්‍රධාන වන්නේ මෙතනදී උපේක්ෂාව කියන එකයි. දැන් පළවෙනි ධ්‍යානයේ ප්‍රධාන උනේ කායික වහටගත් විවේකයෙන් ඇතිවෙච්ච සමාධිය. දෙවෙනි එකේ විතක් ਵਿਚාර සංසිඳීමෙන් කර සමාධියකින් මූලික වෙච්ච ප්‍රීති සුඛය. දැන් තුන්වෙනි ධ්‍යානයේක වෙනකොට ප්‍රීති සුඛය කියන එක කෙරෙහි නොඇලෙන්නයි ඕන. එහෙමයි. ඒ කෙරෙහි නොඇලීමෙන් මොකක්ද උපේක්ෂාව කියන එක තමයි මූලික කරගන්න ඕනේ. එතකොට එතනදී උපේක්ෂාවක් මූලික කරගන්නකොට දැන් මේ තත්ත්වය එනකොට දැන් විතක් ਵਿਚාර සංසිඳනනේ කොහොමද? එතකොට අමුතුවෙන් දැන් විතක් ਵਿਚාර සංසිඳලා තියෙනකොට අමුතුවෙන් මේකේ ප්‍රීති සුඛය කෙරෙහි නොඇලෙන්න ඕන මම ප්‍රීති සුඛය අනිත්‍ය අනිත්‍ය කියලා විතක් ਵਿਚාරයක් ගොඩ ගන්නෑ. එහෙමයි. එතකොට ආයෙ විතක් ਵਿਚාරය තමයි එන්නේ. එතකොට ආයෙ පළවෙනි ධ්‍යානයට තමයි යන්නේ. දෙවෙනි ධ්‍යානියක් නෑ. එතකොට මෙතනකදී පුරුදු කරවන්නේ එයා අර ප්‍රීති සුඛය කෙරෙහි නොඇලෙන්න දැන් මේ තත්වයක අපි දැන් මේ විතක්ක ਵਿਚාර තුල අපි වාසය කරන පිරිසක් විදිහට සාමාන්‍යයෙන් අපිට මේක ගෝචර වෙනවා ප්‍රමාණය අඩුයි මේක කියලා දුන්නත් මේක ඇත්තටම කරන්නේ සමාධිමත් සිතක ඉඳමින් සමාධිය තුලදී ප්‍රීති සුඛයක උපේක්ෂාව පුරුදු කරන එක. ඒ කියන්නේ වෙනම ඒ කියන්නේ සිතක තිබෙන වෙනම පරයයක්. ඒක අපිට හිතා ගන්න බෑ. දැන් සමාධියක් දැන් විතක්ක ਵਿਚාර කෙමෙන් අඩු කරමින් විතක් ਵਿਚාර රහිත සමාධියක් කියන එක දෙවෙනි ධ්‍යානයේ තේරෙනවානේ. දැන් මෙතනදී උපේක්ෂාවකටපත් වෙන්න අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඒත් විතක් ਵਿਚාරයක් ඕන එක නෑ. විතක් ਵਿਚාරය ආයේ උපේක්ෂාව ප්‍රීතිය අනිත්‍යයි ප්‍රීතිය අනිත්‍යයි කියලා හිතන්නේ. ඒ එතකොට එන්නේ කෙලෙම විතක් ਵਿਚාරය. එතකොට එහෙම නැතුව සමාධිමත් භවකින්ම උපේක්ෂාවකට එනවා. එතකොට සමාධිමත් භවකින්ම මෙතන උපේක්ෂාවකට එනවා කියලා කියන්නේ දැන් අර කෙනා බැලුවේ ප්‍රීතිය සුඛේ රඳා පවත්ව ගන්නනේ දෙවෙනි ධ්‍යානය තුල. එතකොට මෙතනදී ප්‍රීතිය සුඛය කෙරෙහි සීයෙන් යුතුව නෝනින් යුතුව ප්‍රීතිය සුඛය කෙරෙහි නොඇලිලා එයාගේ සිතේ උපේක්ෂාවකට පත් කරගෙන සමාධියටම දැඩි අවධානයක් යොමු කරගෙන සමාධි සුඛයෙම ඉන්නවා. එතකොට එයාගේ සීයෙන් නෝනින් යුතුව ප්‍රීතියට නොඇලීමෙන් අර කායික සැපයක් තියෙනවනේ දැන්. අන්නේ කායික සැපේ මුල් කරගෙන තමයි අර සමාධිමත් සැපේ තුල ඒකාන්ත කොට ඉන්නවා. ඒක තමයි යාගේ උපේක්ෂාව කියලා කියන්නේ. ඒ කියන්නේ එතනදී උපේක්ෂාව කියලා කියන්නේ මෙතන මධ්‍යස්ථ බවක් කියන එකක් නෙමෙයි. මෙතනදී උපේක්ෂාවක් කියලා කියන්නේ අර සමාධියක තිබෙන බලවත් භාවයට හොඳට හිත ඇලීමකින් වාසය කිරීම. ඒක තමයි යා පුරුදු කරගෙන ඉන්නේ. ඒක තමයි යා පුරුදු කරවන්නේ. ඒ කියන්නේ මෙතන දැන් වචන දෙකක් තියෙන ප්‍රීති සුඛ කියලා එකක් තිබ්බා. ඒ කියන්නේ ප්‍රීතිය කියන එකක් මූලික වෙන්නේ සිතට.
සුඛය කියන වචනේ මුල් වන්නේ කයට. පීති සුඛ වචන දෙකේ එකතුවට තමයි කියන්නේ පස්සද්ධිය කියලා. කය මනස සැහැල්ලු වීම කියන එක තමයි පස්සද්ධිය කියලා කියන්නේ. දැන් පස්සද්ධිය කියන කරුණු දෙක පළවෙනි ධ්‍යානවල තිබ්බා. තුන්වෙනි ධ්‍යානයට එනකොට ප්‍රීතිය කියන කරුණ තමයි යන්නේ මේවා කරන්නේ. සිතත් එක්ක තියෙන. ඒට නොඇලෙමින් කායිකව තිබුණ සැප කියන වචනේ තියෙනවා කතාව. කායික සැපයක කෙරෙහි ආසාවෙන් ඊතන උපේක්ෂාවෙන් තමයි වාසය කරන්නේ. එතකොට දැන් මේ වගේ මට්ටමක සිටිනකොට දැන් අනිත් තත්ත්වවලත් ඒ වගේ තියෙනවා. මේ වගේ මට්ටමකදී සාමාන්‍ය කෙනෙකුට අර ශරීරයට මූලික වෙදෙන වේදනාවන් ඒ වගේ දේවල් වල ප්‍රහාණය වීමක් කරා යනවා. දැන් පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුල තේ සැපයක ඉන්නකොට මధుරයක් කෑවට වගේ ඉච්චර ගානක් නැහැ තමයි. නමුත් දැන් මූලිකව දැන් අපිට දැනෙන ඒ ඕලාරික විඳීම්නේ. දැන් සියුම් ආදී විඳීම් වල යම් කිසි ප්‍රමාණයක අඩුවීමක් දුරු දැන් ප්‍රීතිය කියන එක සියුම්ම දැනෙන්නා වූ මනසට දැනෙන සියුම් වේදනාව සුඛම වේදනා කියලා කියන්නේ සියුම් වේදනාව. එහෙමයි. එතකොට මේ සියුම් වේදනාවකටවත් ඔහු නොඇලී තමයි වාසය කරන්නේ. නොඇලී උපේක්ෂාව පුරුදු කරනවා. ඒතර ඒක තමයි තුන්වෙනි ධ්‍යානයේ තියෙන ප්‍රබල කාරණා. ඒකේ උපමාව හරි ලස්සනට. එතකොට ඒක උපමාවෙන් තේරෙනවා ඒ තමයි කියන්නේ මෙන්න මේ වගේ එකක් කියනවා. මහනෙල් විලක් හෝ රතු නෙළුම් විලක් හෝ සුදු නෙළුම් විලක් හෝ දැන් ওই විදිහට රතු නෙළුම් වල සුදු නෙළුම් වල මොකක් හරි විලක් තියෙනවා. ඒ තියෙනකොට ඒ නෙළුම දැන් හටගන්නේ ජලය ඇතුළෙමනේ. මඩේනේ හටගන්නේ. මඩේම හටගෙන ජලයේනේ දැන් මේක වැඩෙන්නේ. දැන් අපි දන්න විදිහට නෙළුම් ජීවස ජලයෙන් උඩට ඇවිල්ලා නෙළුම පිපෙන්නේ. දැන් හැබැයි මේ නෙළුමේ ස්වභාවය කොහොමද කියනවා ජලයේ තුලම ජලයෙන් උඩට ඇවිත් නැහැ කියනවා මේක. ඒ කියන්නේ ජල මට්ටමින් උඩට ඇවෙන්නේ නැතුව ජලය තුලම ගිලී වැඩෙනවා. දැන් සමහර නෙළුම් තියෙන වතුර ඇතුලෙන් පිපෙනවනේ ඇත්තටම. එතකොට ඒ වගේ ජලය තුලම ගිලී වැඩෙනවා. එතකොට ඒ නෙළුමේ අග දක්වාත් මුල දක්වාත් සීතල දියෙන් හොඳට තෙත් කරනවා. එතකොට ඒ නෙළුම් මලේ වතුර කියන එක ගෑවිච්ච නැති තැනක් නැහැ. ඒ කියන්නේ දැන් අර වගේ සුඛය කියන එක ගෑවිච්ච නැති තැනක් නැහැ හොයාගන්න. එතකොට සුඛය විතර එතන මූලික වෙන්නේ. ප්‍රීතිය කියන එක නැහැ. ප්‍රීතිය කෙරෙහි නොඇල්මෙන් කියන එකයි. ප්‍රීතියක් කෙරෙහි ඇලෙනකොට තිබෙන්නේ ඇත්තටම විඳීමක් සැපසහගත. ඒකට ප්‍රීතිය කියන මනසට මුල් වෙච්ච විඳීමක තුලින් ඒ සැපසහගත පැත්තකට යනවා කියන උපේක්ෂාවක් නෙමෙයි. උපේක්ෂා කියන වචනේ තේරුම මොකද්ද? සැපයත් නැහැ දුකකුත් නැහැ. එතකොට සැප දුක් රහිතව බවක් තියෙන උපේක්ෂාවක් කියන එක. දැන් වේදනානු විඳීම ගැන කතා කරනකොට වේදනාවේ තියෙනෝනේ ආකාර සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සැප දුක් රහිත වේදනා කියන්නේ. දැන් මෙන්න මේ අවස්ථ තුන්වෙනි ධ්‍යානයක් කියලා කියන්නේ සැප දුක් රහිතයි. උපේක්ෂාවක්. සැපකුත් නැහැ දුකකුත් නැහැ. සැපේ කියන එක එන්නේ අර ප්‍රීතියත් එක්ක. දැන් ප්‍රීතිය කියන්නේ සැපේ සහ සොම්නසනේ. සතුට කියන එකනේ. සතුට තුළ තිබෙන අනිවාර්යෙන් සුඛයක්නේ. ප්‍රීතියක්නේ. ඒක ප්‍රීතිය කියන එක නයින් නොයල්මින් අන්‍ය සැපේ කෙරෙහි වාසය කරනවා. සැපයෙන්. එතකොට මේ සැපේ කියන්නේ කායිකව ලැබෙන ගොරසු දෙයක් තියෙනවා. ප්‍රීතිය කියන එක මනසටයි මූලික වෙන්නේ බොහෝ ලෙස. කායට ප්‍රීතිය කියන එක මූලික වෙනවා. කියන්නේ ප්‍රීතියක් කියන එකක් කායකට දැනෙන්නේ නැතුව නෙමෙයි තියෙනවා. නමුත් මනසට තමයි ඒක වැඩි ප්‍රමාණයක් බර. ඒකයි මනෝ දැන් මනසේ ගත්තාම විඳීමේ තුල තියෙන මනෝ වේදනා ලෝකය කියලා. මනසට දැනෙන විඳීම් තියෙනවා. එතකොට මනසට ඇති වෙන විඳීම් වලක් තියෙන සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. දැන් මේක අදුක්කම සුඛය. සැප දුක් රහිත. ඒකේ උපේක්ෂාවක් කියලා කියන්නේ. එතකොට මේ විදිහට අර නෙළුම මල මොකද වතුර ඇතුළෙම තියෙන නිසා පිපෙච්ච නිසා අර හොඳට සැපේ කියන එක විතරක් හොඳට දැනෙනවා අර වතුර සම්පූර්ණ වතුරම අර නෙළුමේ හොඳට ගෑවෙනවා වගේ. එතකොට ඒ විදිහට නෙළුමේ අග දක්වා අග ඉඳන් මුල දක්වාත් මුලින් ඉඳන් අග දක්වා සීතල දෙයින් හොඳට තෙත් වෙලා හොඳට පිරීලා හැමතැනම පැතිරිලා අර සීතල දිය නෙළුමේ නොගෑවිච්ච කිසි තැනක් දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. අන්න ඒ වගේ දැන් ඉතින් මේ මට්ටමකදී මොකක්වත් සිදුවෙන එකක් නැහැ. සමාධිය තුල සම්පූර්ණයෙන්ම උපේක්ෂාවකින් වාසය කරන එකක් කරන්නේ.
මේ සමාධියක උපේක්ෂාව. දැන් හිතන්නකෝ දැන් මෙයා සමාධියෙන් නැගිට්ටට පස්සේ නැගිටලා බත් මාළු කාලේ ඉන්නකොට ඒ දැනෙන සැපේ තියෙනවා. ඊට පස්සේ ඒ සමාධියෙන් නැගිටලා ඉන්නකොට මధుරයක් කෑවොත් ඒ දැනෙන දුක තියෙනවා. දුක් විඳීම. මේ කියන්නේ සමාධියක් තුල ඉන්නකොට ඒ සමාධිය කෙරෙහි නොඇලෙමින් උපේක්ෂාවක් කියන එකක් කියන්නේ. ඒ සමාධිය කෙරෙහි නොඇලෙනවා කියන එකට වඩා ඒ සමාධියේ තියෙන හරිය වචනේ තමයි ඒ සමාධියේ තියෙන ප්‍රීතියට නොඇලෙමින්. සැපයට ඇලිලා තියෙන්නේ. සැපයකට යා භුක්ති විඳිනවනේ. නමුත් ප්‍රීතියට නොඇලෙමින්. අන්න සාමාන්‍ය උපේක්ෂාවකින් වාසය කරනවා. ඒ සාමාන්‍ය උපේක්ෂාව කිව්වයි කියන එක මේක හතරවෙනි ධ්‍යානයේදී ඊට පස්සේ තියෙනවා. ඒ මොකද දැන් ওই විදිහට වාසය කරනවා කියන. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා ඔන්න ඊළඟට දැන් භික්ෂුව මොකද කරන්නේ? හතරවෙනි ධ්‍යානෙ. හතරවෙනි ධ්‍යානයේ ස්වභාවය තමයි නැවතත් බුදුරජාණන්සේ දේශනා කරනවා ඔන්න ඒ තමයි කියනවා සැපේද ප්‍රහාණය කරමි. දැන් තුන්වෙනි ධ්‍යානයේ ප්‍රහාණය කළේ මොකද්ද? ප්‍රීතිය. ප්‍රීතිය නැති වුණා. නමුත් සාමාන්‍ය උපේක්ෂාවකට ආව සැපේ වින්දා. ඔන්න හතරවෙනි ධ්‍යානය එනකොට කියනවා සැපේද ප්‍රහාණය කරමි. ප්‍රීතිය ප්‍රහාණය කරන්න කතාවක් නැහැ නේ. ප්‍රීතිය ඉවරයිනේ තුන්වෙනි ධ්‍යානය වෙනකොට. සැපේද ප්‍රහාණය කරමින් දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සැපේ ප්‍රහාණය කරලා කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යනවා. කලින්ම සොම්නස් දොම්නස් දෙක කියන්නේ මම කිව්වේ සැප පැත්තත් දුක පැත්තත් අයින් කරපුවම උපේක්ෂාවකට එන්න පුළුවන් කියලා. සැප පැත්තේ තියෙන්නේ මොකද්ද? සොම්නස. දුක පැත්තේ තියෙන්නේ මොකද්ද? දොම්නසනේ. එතකොට මෙතන හතරවෙනි ධ්‍යානයේ කියනවා කලින්ම සොම්නස් දොම්නස් දෙක අහක් කරලා. අහක් කරලා දැන් මෙයාට ඉතුරුනේ මොකද? සැපේ විතරනේ. අන්න සැපයත් දැන් මෙයා ප්‍රහාණය කරලා. දැන් ප්‍රීති කතාවක් නැහැ. ඊට පස්සේ සැප කතාව මොකුත්ම නැහැ. සොම්නස් දෙම්නස් දෙක එතකොට කොහොමත් නැහැනේ. ඉක්ම යෑමෙන් අන්න දුක් සැප රහිත මෙන්න මේකට කියනවා වෙනම උපේක්ෂාවක් කියලා. ඒ තමයි කියනවා පාරිශුද්ධ උපේක්ෂා. ඒකයි මම කිව්වත් සාමාන්‍ය කියලා. මෙතන තමයි උපේක්ෂාවක් කියන එකේ සුපිරිම තැන. කියන එකයි මේ කියන්නේ පාරිශුද්ධ කියන එකෙන්. පාරිශුද්ධ උපේක්ෂා සහගත සිහිය ඇති. දැන් මෙතන ඒ කියන්නේ බලවත් සිහියක්. මේ නිකන් අපි ඉන්න වගේ සිහියක් නෙමෙයි. බලවත්ම සිහියක් ඇති සතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඔහු මේ කයම පාරිශුද්ධ ප්‍රභාස්වර සිතින් පතුරවාගෙන මේ හතරවෙනි ධ්‍යානය තුල වාසය කරනවා කියන්නේ. මේ හතරවෙනි ධ්‍යානයක තිබෙන ස්වභාවය තමයි මේ ඒ තමයි මේක දැන් අපි අහලා තියෙනවා ධර්මයේ තුල සංස්කාර කියලා වචනයක්. ඒ තියෙන පටිසමුපාදී සංස්කාර. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංස්කාර කියලා තියෙනවා. එතකොට එහිදී කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකට. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර වලට. චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා වලට. පළවෙනි ධ්‍යානලාභියට කාය සංස්කාරයත්, වචී සංස්කාරයත්, චිත්ත සංස්කාරයත් තුනම තියෙනවා. ඒක නාය කිව්වොත් කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකට ධර්මයේ තනි වචනයක් කියනවා කාය සංස්කාරය කියලා. ඒ මොකද ආස්වාස ප්‍රස්වාස දෙකට කියන්නේ කය හා බැඳී පවතින නිසා. ඒ කියන්නේ කයක ඒ කියන්නේ කය දුවවන්න සාමාන්‍ය ලෝකයේ තුල වාසය කරනකොට කය දුවවන්න ආස්වාස ප්‍රස්වාස දෙක ඕන. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස දෙක කය හා බැඳී පවතින නිසා කියන එකට කාය සංස්කාර කියනවා. ඊට පස්සේ සාමාන්‍ය ලෝකයේ තුල හිතන්න කියන්න කරන්න කතා කරන්න ඕන වෙනවා වචනේ. එතකොට ඒ නිසා ඒ වචනේ හා බැඳී පවතිනවා විතක්කය සහ ਵਿਚාරය කියන කරුණු දෙක. ඒ නිසා විතක්ක ਵਿਚාර කියන කරුණු දෙකට ධර්මයේ එක වචනයක් කියනවා. වචනේ හා බැඳී පවතින නිසා ඒවට වචී සංස්කාර කියලා. ඊට පස්සේ කාය සංකාර, වචී සංස්කාර, චිත්ත සිතුවිලි ධාමයන් එක්ක සිතත් එක්ක පැවැත්මකට උපකාර වෙන්නේ සංඥාව සහ විඳීම. සංඥාව කියන වචනේ තේරුම තමයි හඳුනා ගැනීම. රූප, ශබ්ද, ගන්ධ, ඒ කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ කියන්නේ පහස, ඊට පස්සේ ධම්ම සංඥා කියන්නේ අරමුණු. විඳීම් කියලා කියන්නේ අර අපි කතා කරපු සැප විඳීම, දුක් විඳීම, සැප දුක් රහිත අදුක්කම සුඛය. ඒ විඳීම.
මධ්‍යස්ථ විඳීම නැත්තම්. එතකොට ඔන්න ඔය දෙකට කියනවා සංඥාව සහ විඳීමට කියනවා චිත්ත සංස්කාර කියලා. සිතුවිලි හා චිත්ත එක බැඳී පවතින නිසා. එතකොට ඔන්න සංස්කාර වර්ග 3ක්. එතකොට ඔය තුනම තිබෙනවා පළවෙනි ධ්‍යාන ලාභියා තුළ. ඒ ආස්වාස ප්‍රස්වාසත් කරනවා, විතක්ක ਵਿਚාරයත් කරනවා, එයාට සංඥා වේදනක් තියෙනවා. පැහැදිලිනේ. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයේදී ඔන්න සංස්කාර වලින් එකක් ගැලවෙනවා. ඒ තමයි මොකද්ද? වචනේ හා බැඳී පවතිත ටික. වචී සංස්කාර කියන එක. ඇයි? විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. සංසිඳිත ගම දෙවෙනි ධ්‍යාන ලාභයට ඉතුරු වෙන්නේ සංස්කාර දෙකයි. කාය සංස්කාරයත්, ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයත්, චිත්ත සංස්කාර සංඥා වේදනාවත් විතරයි. සංඥා වේදනාවෙන් තමයි සමාධිය තුල ඇලිලා සිටින්නේ. කාය සංස්කාරයෙන් තුල තමයි හුස්ම අරගෙන මේව ටික වෙන්නේ. ඔන්න ඒක. තුන්වෙනි ධ්‍යානයට එනකොට ඒත් කාය සංස්කාරයක් තියෙනවා. ඒ එතනදී චිත්ත සංස්කාරය තමයි තව තව බලවත් වෙන්නේ. සංඥා එතන ඒ සමාධිය තුළ සංඥා වේදනාවන් තුළ තමයි ඉන්නේ. ඒකට වේදනාවෙන් විදිහට ගත්තොත් අදුක්කම සුඛින උපේක්ෂාවනේ. සංඥා විදිහට ගත්තොත් ධම්ම සංඥාව තියෙනවා. ඒ කියන්නේ එතන ධම්ම සංඥාවක් කියලා අදහස් කරන්නේ සමාධිය නම් වූ ධම්ම සංඥාව. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයට එනකොට බලන්න දැන් හතරවෙනි ධ්‍යානයේදී විස්තර කරනකොට ඔන්න කොටසක් විස්තර කරනවා කොහොමද සැපේද ප්‍රහාණයද ප්‍රීතිය ප්‍රහාණය කරන්නේ. එතකොට මනසත් එක්ක සැපේද ප්‍රහාණය කරමින් කය හා බැඳී පවතින එක මූලිකව. ඒකත් ප්‍රහාණය කරලා සොම්නස් දොම්නස් මුලින්ම අයින් කරලා නිසා සැප දුක් රහිත පාරිශුද්ධ උපේක්ෂාවකට පත් වෙනවා. පාරිශුද්ධ උපේක්ෂාවකට පත් වෙනවා කියන මේක සාමාන්‍ය සයන්ස් වලටවත් අහු වෙන්නේ නැති දෙයක්. ඒ තමයි හතරවෙනි ධ්‍යානයේ සම්වදිනවත් එක්කම කාය සංස්කාරය සංසිඳෙනවා. ආස්වාස් ප්‍රස්වාස් වැඩ කරන්නේ. එතකොට මේවා හිතා ගන්න බෑ. ඔහුගේ ඒ භාවනා කරන තුන්වෙනි ධ්‍යානයෙන් ගන්න තියෙනවා. හතරවෙනි ධ්‍යානයේ සම්වදිනවා සමගම කාය සංස්කාර සංසිඳෙනවා. ආස්වාස් ප්‍රස්වාස් වැටෙන එක නතර වෙනවා. එතකොට ප්‍රීතියකින් සමාධියකින් යන වෙනම ගමනක් තියෙනවා. දැන් අපිට මේවා දැන් ඕන කෙනෙක් ආගියු කරන්න පුළුවන්. එහෙම කොහොමද වෙන්නේ? අර එහෙම කොහොමද වෙන්නේ කියලා බලන්න ඔය හතරවෙනි ධ්‍යානෙ ලබන්න. අන්න එතකොට දෙක ගන්න පුළුවන් මේක මෙහෙම වෙනවා කියලා. එතකොට ඒ වගේ ධර්මයේ තිබෙන ආශ්චර්ය වූ පැත්තක්. එතකොට තිබෙන්නේ සිතත් එක්ක යන සංඥා වේදනාවන් එක්ක යන ගමනක් තියෙනවා. ඒ සංඥා වේදනාවන් එක්ක යන ගමන් තමයි ඉස්සරහට තියෙන දිබ්බ චක්කෝ දිබ්බ සෝතය 이르දි ප්‍රාතිහාර මනෝමය කයන් ඒ ඔක්කොම තියෙන්නේ මෙහි. එතකොට ඒකයි ඒ ආස්වාස ප්‍රස්වාස සංසිඳීම නිසා තමයි මනෝමය කය මෙහෙම ගලවලා අරගෙන මනෝමය කයෙන් වෙන තැනකට යන්න පුළුවන්. මේකයි වැඩ කරන්නේ. මේකයි මෙතන මෙහෙමම තියෙනවා. අරකින් දුවන්නේ. එතකොට අපිට හිතා ගන්න මේ ධර්මයේ තිබෙන මේ විස්තර පරයයන් අපිට තේරෙන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මේ විදිහට තමයි විස්තර කරන්න තියෙන්නේ. එතකොට ওই විදිහට පාරිශුද්ධ උපේක්ෂාවකින් යුක්තව හතරවෙනි ධ්‍යානය තුල වාසය කරනවා. දැන් මෙතන මේ සංස්කාර කියන වචනේ තුල අර කර්මය කියන එක නෙමෙයි මේ විස්තර කරේ. නමුත් මේ ආස්වාස ප්‍රස්වාසයේ තුල කර්මයක් රැස් වෙන්නේ නැතුව විඳීමක සංඥාව කර්මයක් රැස් වෙන්නේ විතක්ක ਵਿਚාරයෙන් කර්මයක් රැස් වෙන්නේ නැහැ කියලා නෙමෙයි මේකට කියන්නේ. අර එතෙන්ට භාවිත කරපු නම බුදුරජාණන්සේ දේශනක මොකද ඒකේ කර්මයක් කියන එක බලපානවා. එතකොට ওই විදිහට වාසය කරන. දැන් මේක උපමාව තියෙන්නේ කොහොමද? ඒක මේ වගේ කියනවා. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු ඇඟම පොරවගෙන වාඩි වී ඉන්න කෙනෙක්. දැන් හිතන්නකෝ මේ සිවුර මුළු ඇඟේම දැන් අපි හිතන්න බෙඩ් ෂීට් එක කියලා අපි. අපේ බෙඩ් ෂීට් එක මුළු ඇඟේම ඉඳන් අපේ බ්ලැන්කට් එක මුළු ඇඟේම ඉඳන් පොරව ගත්තට පස්සේ වැහෙන්නම කකුල් දෙක දක්වාම ඔන්න ඔය විදිහට වහගෙන ඔළුවේ ඉඳන් කකුල් දෙක දක්වාම වහගෙන කෙනෙක් ඉන්නවා කියන්නේ. දැන් හැබැයි ඒක සුදු පාටයි. එතකොට සුදු වස්ත්‍රය ওই විදිහටම වහගෙන ඉන්නකොට ඒ සුදු වස්ත්‍රයෙන් මේ කය වැහිච්ච නැති තැනක් හොයන්න බෑ කියනවා. හැම තැනම වෙහිලා කව වෙලානේ තියෙන්නේ. දකින්න නැහැ කියනවා. පින්වත් මහරජා අන්න ඒ වගේ තමයි කියන භික්ෂුව මේ කයම පාරිශුද්ධ ප්‍රභාස්වර සිතින් යුතුව පතුරවාගෙන වාඩි වී සිටින භාවනාවෙන් යුතුව වාඩි වෙලා ඉන්නවා කියනවා. ওই විදිහට මේ ඒ ප්‍රභාස්වර පාරිශුද්ධ වූ සිහිය ඒ උපේක්ෂාව ස්පර්ශ නොකරපු ස්පර්ශයේ තේරුම් ගන්න යන්නේ විඳි සංඥාවෙන් සහ වේදනා. ඒකයි සංඥා වේදනා ප්‍රහාණය නෑ කියන්නේ.
එතකොට ස්පර්ශ නොකළ තැනක් දැක ගන්න නැහැ කියනවා. එතකොට ওই විදිහට මේක තමයි මේකත් කියනවා ශ්‍රමණ ජීවිතයක තිබෙන අනික් ඔය ශ්‍රමණ ඵලයන්ට ඔය ශ්‍රමණපර කියලා ඔය සාමාන්‍ය පුතඥයා කතා කරලා නතර වෙන සීල් පදානම්මනම් ඒ වගේ නැතුව මෙන්න මේවා තමයි කියනවා මේ ශ්‍රමණ ඵලයන්ට අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයම සොඳුරු වූ ප්‍රණීත වූ මේ ජීවිතෙම පැවිදි ජීවිතයේ දකගත හැකි ශ්‍රමණ ඵලයන් කියනවා මේවා. එහෙමයි. ඒතර ওই විදිහට පළවන දෙවන තුන්වන හතරවෙනි ධ්‍යාන ආදී පිළිබඳ විස්තර කරනවා. ඊට පස්සේ දැන් හතරවෙනි ධ්‍යානයට සම්වැදලා ඉන්න කෙනා මොකද කරන්න කියනවා තව දුරටත් ඔය අයරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසුදු දැන් අන්න සිතත් එක්ක යනවා කියන එක. දැන් කය කතා නෑ මොකක්වත්. සිත සමාධිමත් වූ විට සිත පිරිසුදු වූ විට සිත ප්‍රභාස්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට උපක්ලේශ බැහැර වූ විට. මෙතන උපක්ලේශ කියලා කියන්නේ දැන් ඇත්තටම මෙතන දැන් භික්ෂුව සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන උපක්ලේශ දැන් උපක්ලේශ කියන ඒවාට කියනවා අනංගන කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ කියන්නේ උපක්ලේශ කියලා කියන්නේ ජීවිතයක තිබෙන යම්කිසි අර ලාමක ස්වභාවයක්. එහෙමයි. ලාමක ආශාවන් වගේ ඒවට කියන සාමාන්‍යයෙන් උපක්ලේශ. එතකොට මේ උපක්ලේශ බැහැර කරන්න ඕනේ මෙන්න මේ දේවල් ඇති කරගෙන. ඒ කියන්නේ උපක්ලේශ වල තිබෙන්නේ ඇත්තටම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාව. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ලාභ සත්කාරයේ පස්සේ යනකොට එයාට සමාධියක් වඩන්න බෑනේ. හුදෙකලා බව නැති වෙනවා. එයාට ලාභ සත්කාරයේ පස්සේ යනකොට අද දේන් සතුටු වීම නැති වෙනවා. අල්පේච්ඡකම් කියන ඒවා නැති වෙනවා. එතකොට ඒකයි අර කලින් මේ දේවල් තියෙන්න ඕනේ කියලා බුදුරජාණන් දේශනා කළේ මේ තැනකට එන්න. ඒතර උපක්ලේශ වල තිබෙන්නේ කියන්නේ කොහොමද? ඒ තමයි සාමාන්‍යයෙන් ඔය අනංගන සූත්‍රෙම උපක්ලේශ විස්තර කරනකොට කියනවා දැන් හිතමුකෝ ඔයයි මායි අපි ඔක්කොම අහලලා ඉන්නේ කියලා. අපි ඔක්කොම දානශාලාවේ 15ක් විතර වාඩිලා ඉන්නකොට මට හිතෙනවා මමයි ලොකු කෙනා දැන් මට තමයි අද බණ කියන්න හම්බ වෙන්නේ. මම තමයි සුපිරියටම බණ කියන්නේ. අර පොඩි කෙනාට මට අද හම්බ වෙනවා. ඒ වගේ න භික්ෂුවකට තියෙන උපක්ලේශ කියලා. ඊට පස්සේ පොඩි අයට හොඳ සිවුරු ඕනේ මට තමයි සුපිරිම එක හම්බ වෙන්න ඕනේ. එයාලා කවුද? එයාලා තව පොඩිනේ. ඒතර අන්න ඒ වගේ සිතුවිලි පහළ වෙනවා. ඒ වගේම පහළ වෙනවා කියන එක දැනගන්න මහාන වෙලා බලන්න ඕනේ. පහළ වෙනවා ඒ වගේ ඒවා. ඒ බොරු නෙමෙයි. මේ එතකොට අන්නේ උපක්ලේශ මේකයි කියලා තේරුම් අරගෙන බුදුරජාණන් දේශනා කරන මෙතෙන්ට එන්න කලින් ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයක් පවා වෙන්න කලින් ඒ උපක්ලේශ බැහැර කරලා පුරුදු කරවන්න ඕනේ හිතන්න. ඒ කියන්නේ ඒකයි මේ දේවල් දැන් මේ වචනේ විස්තර කරනකොට බලන්නක භාගතුනා දේශනා කරන්නේ කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ටත් වඩා අතිශයින් සොඳුරු වූ ප්‍රණීත වූ මේ ජීවිතයේම පැවිද්දක ලැබගත හැකි උතුම් ඵලයන් කියන. ඒතකොට මේ උතුම් ඵලයක් ලබා ගන්න අර ලාමක ස්වභාවයෙන් යුතු දේවල් අහං කරලා ඉන්න ඕනේ. ඒ වගේ දේවල් අයින් කරන්නේ නැතුව ඉතින් එයාට උතුම් ඵලයන් ලබා ගන්න හැම වෙන ඵල ලැබෙයි. ඉතින් ප්‍රාඩෝ එකක් ලැබෙයි. ඊට පස්සේ ප්‍රධානත්වය ලැබෙයි. වඳි මිනිස්සු. ඉතින් ඒ වගේ දේවල් වලට අහු වෙනවා කියන්නේ ලාමකයි. ඉතින් ඒ වගේ දේවල් වලට අහු වෙනවද කියලා බලන්න ගිහි ගෙදර හිටියට හරියන්නේ නැහැ. පැවිදි වෙලා බලන්න ඕනේ අහු වෙනවා. එතකොට අන්න ඒකට තමයි තියෙන අහු වෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ ඒ කෙනාට තියෙනවනේ සිහිය නුවණ වීරිය කියලා. එතකොට සිහියෙන් තේරුම් ගත්තට පස්සේ දැනගත්තට පස්සේ නුවණින් වීරියෙන් කටයුතු කරලා අන්න ඊට පස්සේ ප්‍රහාණය කරගන්න ඕනේ. මේක නෙමෙයි මගේ ඉලක්කය මං ආයේ මේකටයි. මෙන්න මේකයි මේ ලාමක ආසාවට යට වෙන්න හදන මේ වගේ ආසාවන්ට යට වුණොත් පැවිද්දේ තිබෙන සාරය නෙමෙයි. සාරයට පැවිද්දක තිබෙන සාරයන් ටික ලැබෙන්න තියෙන සාරයන් ටික ඔක්කොම නැති වෙනවා. ඇයි එයා එතනින් නතර වුණානේ. එයා එතනින් තමයි තෘප්තියටපත් වුනේ. නමුත් පැවිද්දේ තිබෙන තෘප්තිමත් දේවල් මේ ඉස්සරහට ඕන තරම් තියෙනවා. උතුම් ඵලයන් ඒවා එතනින් ඉවරයි. එතකොට අන්න ඒ විදිහට තේරුම් අරගෙන අන්නේ උපක්ලේශ දැන් බැහැර කරලා කියන්නේ සිතක් කියන එක හොඳටම දමණය වෙච්ච සිතක්. ඒ කියන්නේ මෙතන අරහත්වයක් නෙමෙයි. මගපලයක්වත් සමහර නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමතයක් ආදී දෙයකින් හොඳට පිරිසිදු වෙච්ච සිතක් මේ. එතකොට ওই විදිහට ඒ සිතේ ස්වභාවයෙන් මෘදු බවක්. ඒ සිතේ මෘදු ලක්ෂණයක් තියෙනවා. මෘදු වූ කර්මන්නේ කියලා කියන්නේ ඕනෑම දෙයකට හරවන්න පුළුවන්. එතකොට මේ මෘදු නිසානේ දැන් අපි උනත් රත්තරන් උනත් ගත්තට පස්සේ මේවා කරලා දැන් මේකට උපමාව කියන්නේ ඒක. රත්තරන් ගත්තට පස්සේ රත්තරන් වලින් යම් භාණ්ඩයක් හදන්න කලින් ඒ රත්තරන් වල තිබෙන රොඩු බොඩු ඉස්සලා අයින් කරනවා. අයින් කරාට පස්සේ ඒ රත්තරන් උණු කරලා මේවා කරාට පස්සේ ඒ රත්තරන් ටික ඕන ආකාරයකට නමන්න පුළුවන් කියනවා. ඇයි මෘදු නිසා කියනවා.
අර අනිකුත් බාහිර සාධක යකඩ පිත්තල කෑලි තුත්තනාගන් කෑලි අනම්මනම් ඒ රත්තරන් එක මිස් වෙලා නැහැ. එතකොට ඒත් එක්ක රත්තරනේ තිබෙන ගුණාත්මක භාවය රඳා පවතිනවා. එතකොට ඒ රත්තරන් කියන එක ඕන විදිහකට නමන්න පුළුවන් කිය. එතකොට අන්න ඒ වගේ සිත කියන එක පිරිසිදු රත්තරන් වගේ කියන එතන. මේ උපක්ලේශ ආදී බැහැර කරපු නිසා. ඒක කියන්නේ කර්මන්නේ ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි ස්ථීරව පිහිට විට අකම්පිතව පිහිට විට මෙන්න මේ වගේ ලක්ෂණයකට කියනවා ඥාන දර්ශන කියලා. පිහිට විට ඒ කියන්නේ ඥාන දර්ශන කියන වචනේ තේරුම තමයි නුවණින්ම අවබෝධ වීම කියන්නේ. එහෙමයි. අර සාමාන්‍යයෙන් කියන්නේ සමහර අය කියන්නේ භාවනා කරගෙන යනකොට තේරෙනවා කියලා. ඒතර අන්න දැන් ඒ වගේ තේරෙනවා කියන ඒ වගේ වැරදි එහෙම කිව්වට නමුත් අර උදාහරණ මම කිව්වා අන්න ඒ වගේ ස්වභාවයක්. එතකොට ඇත්තටම තේරෙන්න ඕන මේ ශරීර මේ ආයතනයන්ගේ තිබෙන යථා ස්වභාවය ගැන. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් ඔය සමහර වෙලාවට සමහර අයට පොඩි පොඩි දේවලුත් තේරුණා කිය එක මනස්ගත කියනවනේ ඒවා ඥාන දර්ශන නෙමෙයි. එතකොට ওই විදිහට අකම්පිතව සිටීම නිසා තම ඒ යථා ස්වභාවය කියන එක තමාටම ප්‍රකට වෙනවා. දැන් මේ ප්‍රකට වන්නේ තම දැන් අපි ඒ දේ ප්‍රකට කරවන්න අපි පාවිච්චි කරන්නේ හිතින් හිතලානේ පොතක් කියවලා හරි බර්මයේ කියවලා හරි හිතින් හිත කල්ප අපි විතක් ਵਿਚාර ඔස්සේනේ අපි කල්පනා කරන්නේ. මෙහෙම ඇති දැන් මෙහෙම ඇති කීක දැන් මේ මොකද්ද සමාධියකින් තමන්ගේ සිතින්ම තමන්ට බලවත් සමාධියකින් හොඳට දකින්නම හම්බෙන එකක්. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයක් මේ. මේ නිකන් අපි වගේ විතක්ක ਵਿਚාර හිත තව කහකින්වත් අහහා ඈ ගගා ඉඳේ දහගන්න එක නෙමෙයි. මේ දැන් මේ හතුරනි ධානය තන ඉක්මවලා පුරුදු පුහුණු කරන එකක ලක්ෂණයක් මේ. ඒකට හොඳ බලවත් ඒ කියන්නේ මේ දකින්නේ සමාධියකින් දකින්නේ. පොතකින් නෙමෙයි දකින්නේ. කවුරුත් කියපෙකින් නෙමෙයි දකින්නේ. සමාධියකින් දකින්නේ කවුද? තමන්ම. එතකොට දකින්නකොට ඔහු අර කලින් කියවලා පුරුදු කරලා ඒව මේවා තිබෙන නිසා අන්න එයාට මනාකොට තේරුම් යාමේ හැකියාවක් තිබෙනවා කියන ওই සමාධිය තුල ඉන්නකොට ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම අපිට හිතෙන්නේ විතක් ਵਿਚාර වෙන්නේ නැති. නමුත් විතක් ਵਿਚාර නෙමෙයි මේ. අර සංඥා වේදනාවෙන් තේරුම් ගන්න සංඥාවෙන් හඳුනා ගැනීමක් තියෙන මේ. මෙන්න මේ වගේ හඳුනා ගැනීමක්. මේ හඳුනා ගැනීම මොකක්ද කියනවා? ඒ තමයි මේ කය වනහයි සතර මහා ධාතුන්ගෙන් හටගත් මව්පියන් නිසා හටගත් බත් ව්‍යංජන වලින් ආදීන් වැඩුණු අනිත්‍ය වූ ඇතිල්ලීම් පිරිමැදීම් වලින් නදට්ටු කළ යුතු බිඳී යන ස්වභාවයෙන් යුතු රූපයක් තමයි මේ තියෙන්නේ කියලා. ඔහුට අර සංඥාවක් දැම්මේ. සංඥා සහ වේදනා විතරනේ දැන් තියෙන්නේ. මේ සංඥාවෙන් මේ විඥානයේ ස්වභාවය මේ විඥානයේ කියන කරුණ මේ ශරීරයේ තමයි බැසගෙන තිබෙන්නේ කියන එක ඔහු තුල අර තමාට හඳුනා ගැනීම හැකියාව ලැබෙනවා කියන්නේ. දැන් අපි අහලා තියෙනවානේ සිත විඥානයේ මනස දැන් ඕක අහලා තිබුණානේ විඥානයේ මනස කොහෙද බැහැගෙන තියෙද කොට කිව්වා මේ බඹයක් පමුණු ශරීරයේ කිය ධම්මපදයේ ගාථාවල තියෙන්නේ අපි අහලා. එතකොට අන්න ඒ ස්වභාවය දැන් ඒකනේ සමහර වෙලාවෙ මේ ස්වභාවයන් ස්පර්ශ කරලා නැති නිසානේ අද ලෝකය කියන්නේ මනස තියෙන්නේ මේ කාම්පෙත්තේ සමහර අය කියන හදවත ඇතුලේ සමහර අය කියන ඔලු ගෙඩිය ඇතුලේ එක එකන කකුල් දෙකේ හරි කියලා කියනවනේ. එතකොට මේ ස්වභාවයන් ස්පර්ශ කරාට පස්සේ ඒ කෙනාටම දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ Tamanටම හඳුනා ගැනීමේ හැකියාවක්. තිබෙන සංඥාවක් දැන් තියෙන්නේ. Tamanටම හඳුනා ගැනීමේ හැකියාව තියෙන මේ විඥානීය කියන කතාව බැසගෙන තිබෙන්නේ මේ බඹයක් පමණු ශරීරය තුළ ඒක බුදුරජාණන් දේශනා කළේ. ධම්මපදයේ ගාථා මේ අපිට මේ ඒ කියන්නේ අශරීරං ගුහාසය මේ ගෘහය පමණ වූ මේ කයේ තමයි මේ බැසගෙන තිබෙන්නේ කියලා. ඒක තමයි මේ දේශනා කරන්නේ භාගතුන් වහන්සේ. ඒක තමාටම හඳුනා ගැනීම හැකියාව ලැබෙනවා කියනවා. ඒක කොයි වගේද තමන්ට හඳුනා ගැනීම හැකියාව දැන් මේ විදිහට හඳුනා ගැනීම හැකියාව තිබිච්ච නිසා මෙයාට ඊළඟට වෙන හිත දියුණු කරන්න වෙන ඊළඟ පැත්ත ගැන කියනවා. මේ දේ හොඳින් දැකපු මේක දකින්නේ හරියට කොයි වගේද කියන උපමාවකින් භාගතුන් වහන්සේ ඒ හඳුනා ගන්න කියන වෛරෝඩියෙන් හදපු මැණිකක් තියෙනවා කියනවා. වෛරෝඩි මැණිකක්. හොඳට උපදමලා ඒව මේව කරලා හොඳට කැටයන්ක දාලා අරම්මනම් දාලා ඩිසයින් දාලා තියෙන හොඳ මැණිකක් තියෙනවා. ඒ මැණිකට සමහර අය කරනවා කියනවා රනින් හදපු කෙන්දක් ඒ මැණික මේ පැත්තෙන් දාලා එහා පැත්තෙන් දාලා හදලා ගන්නවා කියනවා. එතකොට දැන් නිකන් මැණික එතකොට අර නූලේ තියෙන පෙන්ඩන් එක වගේ. මැණික අස්සින් තමයි රන් නූල යන්නේ. එතකොට මැණික ගැන දන්න කෙනෙක් මැණික අරන් එහෙම කරලා බලනකොට ආයා දැනගන්නවා කියන මේක වෛරෝඩි මැණිකක්. හැබැයි මේ මැණික ඇතුලේ රන් කෙන්දකුත් ගිහිලා තියෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා. මේ විඥානය කියන එක මේ ශරීරයේ බැසගෙන තිබෙනවා කියනක ඔහු හඳුනා ගන්නවා කියන්නේ.
එතකොට බලන්න මේ සමාධියකින් හඳුනාගන්න. ඒකයි අපිට ඒ බලවත් සමාධිය නැති නිසා තමයි අද ඔය එක ප්‍රශ්න මනස්ගත යන්නේ. කයේ කකුල් දෙකේ නියපොත්තේ විඥානේ ඔළුවේ කෙස්වල එකක යන්නේ මේවා දියුණු කරලා නැහැ නේද? හිතක් දියුණු කරලා අහන අය හිත දියුණු කරලත් නැහැ කියන හිත දියුණු කරලත් නැහැ. අහන අය හිත අරයා කියන එකත් එහෙයි කියලා පිළිගන්නවා. හිත කියන අයත් එයාලට හිතෙන මනස්ගතය තොහි කියනවා ඉතින්. හිත දියුණු කරා නම් තමන්ට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න බලන්න ධර්මයක තිබෙන ඒකයි ධර්මයේ කියලා කියන්නේ ස්වාක්ඛාත කියලා කියන්නේ. සුඅක්ඛාත කියලා කියන්නේ මනාකොට දේශනා කරලා තිබෙනවා. ඒ දේශනා කරපු එක සන්දිට්ඨිකයි. තමන්ටම පුරුදු කරගත්තොත් ඒ ජීවිතේම දකින්න පුළුවන්. වෙන එකකින් අහා පිටිපස්සෙන් ඵලයන් කියලා නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ කල්යාණ මිත්‍රය වුණ නැහැ කියන එක නෙමෙයි. මේ කියන්නේ ධර්මයක තිබෙන ඒ ස්වභාවය යථාර්ථය තමන්ටමයි දකින්න හම්බෙන්නේ. එතකොට අන්න ඒ කෙනාට අර මැණික ඇස්සුලේ අර රන්වන් පාන කෙන්ද තියෙනවා වගේ රන් කෙන්ද තියෙනවා වගේ තමන්ටම දැකීමේ හැකියාව ලැබෙනවා කියන්නේ. ඔන්න ඕක මුල් කරගෙන මොකද කරන්න කියනවා දැන් මෙයාගේ ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ප්‍රභාස්වර වූ විට කෙලසුන්ගෙන් බාධා රහිත වූ විට උපේක්ඛ ලෙස දැන් බහැර කරලා මුදු වෙලා තියෙන සිත ඕනෑම දෙයකට හැරවි හැද දෙයකට ඔන්න යා මොකද කරන්නේ අර රන් කෙන්ද තියෙනවනේ අර රන් කෙන්ද නම් විඥානයේ තියෙනවනේ දැන් ඒකනේ විඥානය දැක්කේ එතනදී එයා කයක් විදිහටනේ දැක්කේ එයා දැක්ක කියලා කියන මෙතනදී හඳුනාගන්නේ සංඥාවක් නේ දැන් සංඥා සහ විඳීමේ තියෙන්නේ එතකොට ඒ විඥාණය තමයි කියනවා ඔහුගේ දැන් අපිට පේන්නේ දැන් අපිට මේ බාහිරින් පේන්නේ ඕලාරික කය. නමුත් අර රන් කෙන්දේ කතාව වගේ ඒක අපේ මේ ඇතුලේ මේ මොහොතේ තියෙනවා අපිට ගන්න බැරි වුණාට ඔබට තියෙනවා. අපිට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. අපේ සිත සමාධිමත් නැති නිසා මේ වගේ බලවත් සමාධිමත් සිත් වලට අපේ නැති නිසා. එතකොට මෙයා මොකද කරන්න කියනවා අර විඥානි උපමා කරේ රන් කෙන්ද වගේ. එතකොට අන්න ඒක තමයි කියනවා මේ ශරීරය ඇතුළේ තියෙන මනෝමය කය කියලා කියන්නේ. ඕලාරික ශරීරය ඇතුළේ තියෙන අර වෛරෝඩි මෙනිකේ තිබෙන ඇතුළේ තියෙන කතාව. අන්න ඒ දේ මනෝමය කය විශේෂයෙන් මැවීම් පිණිස කියන්නේ එළියට ගන්න නතු කරගන්න තමා සතු කරගන්න ඒ අර සංඥාව සහ විඳීම් අන්න යොමු කරවලා මොකද කරගන්නේ කියනවා ඔහු මේ කයෙන් වෙන්නු දැන් මේ කය කියන්නේ ඕලාරික කයෙන් වෙන්නු සියලුම අංගපසංග ඇති නොපිරියුණු ඉඳුරන් නැති ඒ විදිහට මෙහෙ කන නාසය දිවකය ඔක්කොම තියෙන නොපිරියුණු කයක් ඒ ඔක්කොම ඉඳුරන් ඇති රූපීය මනෝමය කය විශේෂයෙන් මේකෙන් එළියට ඇදලා ගන්නවා කියනවා. මේක හරියට කොයි වගේද කියන උපමාවක් මෙන්න මෙහෙම කියනවා තෘණ ගහ තියෙනවා කියන තුත්‍රි ගසක්. ඒ මෘදුතන ගසෙන් අපි හිතමු තුත්‍රි ගසෙන් ඒ මෘදුතන ගසෙන් අපිට පුළුවන් මේ තුත්‍රි ගහේ ඇතුලේ තියෙන ගොබේ මෙහෙම ඇදලා ගන්න. ඒක කියන බුදුරජාණන් වහන්සේ මෘදුතන ගසෙන් තන ගොබේ ඇදලා ගන්නවා වගේ. එතකොට ඔහුට මෙහෙම හිතනවා කියන මේක තමයි මෘදුතන ගස. මෘදුතන ගස වගේ තමයි මේ උලාරික කය කියනවා. නමුත් මේ මෘදුතන ගසෙන් ඔන්න තන ගොබේ වෙනම ඇදලා ගත්තා. ගොබේ වෙනම ඇදලා ගත්තා. එතකොට මෘදුතන ගස වෙන එකක් තන ගොබේ වෙන එකක්. අත් දෙකට ගන්න පුළුවන් අපිට. නමුත් තන ගොබේ කියන එක තිබුණේ මොකේද? මෘදුතන ගහ ඇතුලේ. එහෙමයි. අන්න ඒ වගේ තමයි කියන ස්වභාවය. ඊයර හිත දියුණු කරපු නිසා තමයි ඇදලා ගන්න පුළුවන්. ඒක හරියට තව උපමාවක් වෙන භාගතුන මේ වගේ. කඩුවක් තියනවා කියනවා කොපුවකින් දමලා වසලා. එතකොට කඩුව මොකද කරන්නේ? කොපුවෙන් මෙහෙම එළියට ඇදලා ගන්නවා කියනවා. එතකොට කඩුව කියන්නේ එකක් කොපුව කියන්නේ තව එකක්. හැබැයි කඩුව තිබ්බේ මොකේද? කොපුව ඇතුලේ. එහෙමයි. අන්න ඒක හරි ලස්සන මේ ධර්මයේ. ඒක මේ මනෝමය කය කියන එක විස්තර කරන්න බුදුරජාණන්සේ. ඊට තව උපමාවක් කියන හරි ලස්සනට. නයෙක් ඉන්නවා කියන නයි පෙට්ටියක් ඇතුලේ දාලා. ඊට පස්සේ මොකද කරන්නේ? ණයා ගන්න ඕන මිනිස්සයා මොකද කරන්නේ? නයි පෙට්ටිය එරලෙවිලා ණයා වෙනම ගන්නවා කියනවා. එතකොට ඒකට කියන්නේ පෙට්ටිය කියනවා. මේකටයි ණයා කියලා කියන්නේ. එතකොට ණයා කියන්නේ වෙනම එකක්. අර පෙට්ටිය කියන්නේ වෙන එකක් කියනවා. ණයා කියන කෙනා අර පෙට්ටිය ඇතුලේ තිබ්බට පස්සේ තමයි ඒකේ නයි පෙට්ටිය කියලා හඳුන්වන්න පුළුවන් කියන්නේ. ඒතර අන්න ඒ වගේ කියන වෙනම අරගන්න පුළුවන්. ඕක කියනවා මනෝමය කය කියන එක පුරුදු කරනවා කියලා කියන්නේ. ওই විදිහට ඒ විදිහට මේ විදිහට තමයි කියලා දෙන්න පුළුවන් වෙන්නේ. මොකද අපිට මනෝමය කයක් නැහැ නේ. ඉතින් මේවා කරගන්න ඉතින් සමාධිය අපි දියුණු කරලා නැහැ නේ. වෙන මේ වගේ ලක්ෂණයන් අපිට අභිධර්මයේ විශේෂ අවස්ථා විදිහට අපිට හම්බෙන්නේ නැහැ.
දැන් විනී ඉතින් විශේෂයෙන් කොහොමත් විනී මේම සඳහන් විනී ශික්ෂාපද මුල් කරගෙන සූත්‍ර පිටකයන් තුල මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේක අපිට ස්පර්ශ කරගන්න ඇත්තටම හොඳ බලවත් සමාධියකින් ඇති කරගත්තොත් අපි කාටත් ස්පර්ශ කරගෙන මේ කියව දන්නේ දාට මේක ඇත්තනේ කියලා තේරෙයි. එතකන් නැතුව කවුරුත් ඉතින් වාද විවාද කර කර ඉඳී වාද විවාදේ නෙමෙයි මේකට තියෙන්නේ. මේ විදිහට ධර්මයේ පුරුදු කරගත්තොත් කඩුවෙන් මොකද්ද කොපුවෙන් කඩුව යම්සේ ඇදලා ගන්න විදිහට තෘණ ගසින් තෘණ ගොබේ ඇදලා ගන්න විදිහට අපිටත් අපේ මනෝකය යම් දවසක අපිට අරගෙන දැන් අසිත කාලෙදලා තව සේකන කියන්නේ මනෝමය කයින්නේ ගිහිල්ලා හිටියේ දෙව්ලෝ. ගිහිල්ලා එනකොට එහෙනේ දැනගත්තේ මෙන්න බෝසත් කුමාරයෙක් උපත ලැබුවා කියලා. අන්න ඒ වගේ ඉතින් මේ ශාසනයක තිබෙන තවත් ශ්‍රමණයන්ට ලබා ගන්න පුළුවන් උතුම් ශ්‍රමණ ඵල තමයි කියනවා. ඉතින් ඔය තමයි ඔය අද අපි කතා කරේ පළවෙනි දෙවන මේ මොකද තුන්වෙනි හතරවෙනි සහ මනෝමය කය කියන කරුණු කාරණා ටික. ඉතින් හරි ආශ්චර්යයි. ඉතින් ධර්මයේ තියෙන ලස්සන දේවල් ඉතින් අපිට ගෝචර නොවුනත් සැබෑවටම ධර්මයේ තියෙන සොඳුරුතම තැන් කිහිපයක් තමයි මේ විදිහට අද දවසේදී අපිට මේ දහම් අනුශාසනාවන් තුළ දැන විමසා ගන්නට හැකියාව ලැබුණේ. හරිම ආශ්චර්යමත් දැනගද්දිත් හරි පුදුම හිතෙනවා. ඒ තරම්ම මේ සොඳුරු දහමක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් නිරන්තරයෙන් ඒ දහම තුළම අපි යොමු වෙනවා නම් ඒ දහම තුළම අපේ ජීවිතය දියුණු කරගන්නට ධර්මයේ තුළම ගැබ් වෙන්නට අපි යොමු වෙනවා නම් හරි වටිනවා කියන කාරණාව සිහිපත් වුණා. ඉතින් අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳර වෙනුවෙන් දායකත්වයේ එකතු කළේ පින්නතුණු දෙසා දැන් මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපි කාලය වෙන් කරගනිමු. ඒ වෙනුවෙන් අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ. අද දින සිල් සුවඳ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ නවසීලන්තයේ හැමිල්ටන් පදිංචි ව සිට 2017 මාර්තු මාස 30 වන දින එනම් මීට වසර 5කට පෙරදී හදිසි අනතුරකින් මිය පරලොව ගිය ගාමිණී විතානගේ ස්වාමි පුරුෂයාණන්ට ඒ තම පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ජනිතා හෙට්ටිආරච්චි විතානගේ බිරිඳ ඒ වගේම සඳරු විතානගේ සහ නදීරු විතානගේ යන දියණියන් ඒ වගේම භද්‍රක පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සිළු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සක්දේව රජුන් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දේවමාරදරුරු ආලෝක සෙම්පතිතුමන් සීවක සෙම්පතිතුමන් ඇතුළු සීල සෙම්පති දෙවරුන් මේ පින් බිමට අධිග්‍රහිතව සිටිනා වූ සිළු දෙවියන් ඔබ අප හැම දිනාගේම ඉෂ්ට දේවතාවරුන් වහන්සේලා සුමන සමන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සිළු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දිව්‍ය ආවස වරණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩෙත්වා. පිනින් සතුරුනි සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව් උපකාර ඔබ අප හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. විශේෂයෙන්ම මේ දායකත්වයෙන් දරන පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ වන නවසීලන්තයේ හැමිල්ටන්හි පදිංචිව සිට 2017 මාර්තු මාස 30 වන දින එනම් මීට වසර 5කට පෙර හදිසි අනතුරකින් මිය පරලොව ගිය තම පියාණන් වන ස්වාමි පුරුෂයාණන් වන ගාමිණී විතානගේ මහත්මාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 10කට පෙර ඉහිදී මිය පරලොව ගිය එස් හෙට්ටිආරච්චි පියාණන් ඇතුළු එදිරි සූරිය පවුලේ මිය පරලොව ගිය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සිළු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සිළු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ලංකාවේ විසෙන හෙට්ටිආරච්චි මෑණියන් ඇතුළු සියලු ඥාති හිතමිතුදාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ධර්මාවබෝධයේ පිණිසත් ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් ජනිතා හෙට්ටිආරච්චි විතානගේ බිරිඳ ඒ වගේම සඳරු විතානගේ නදීරු විතානගේ දියණියන් ඒ වගේම භද්‍රක පුතුණුවන් ඇතුළු පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ පින්වත් හැම දිනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඊටුම් ප්‍රතුම් රැකී ආරක්ෂාවන් වෙලෙලඳාම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැමදේම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින්
දෙවි රැකවරණින් බාධා කරදර වලින් තොරව සුවසේ උතුම් ධර්මාවබෝධයේ පිණිස ඒ පින්වත් හැම දිනාටමත් මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේ මේ පින්නතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා හැමිල්ටන් සිංහල බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දුනුවිල මෙතිය ස්වාමින් වහන්සේටත් ඒ වගේම රජවැල්ලේ ධම්මසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම නව ශ්‍රීලන්තයේ වෙසෙන සියලුම පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරන මේ පින්වත් ස්වාමින් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් කිසි බාධා කරදරයකින් තොරව ඒ ධර්ම ප්‍රචාර කටයුතු ආදී සුවසේ සිදු කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්නේ පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ සීල පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප හැම දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දෙක ලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන්ද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ආයු වර්ණ සබ බලයෙන් වැඩෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර වලින් තොරව තව තවත් උතුම් ශාසනික මෙහෙවරේ දෙමින් ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන්න මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නයේ මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ආයු වර්ණ සබ බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් සිතන පතන ආකාරයෙන් ජීවිතයට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදුසසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප හැම දෙනාගේම දෙමව්පියන්ට, ගුරුවර, නෑදෑ හිත මිතුරු ඇතුළු සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරනවා. ඒ වගේම අපේ පින්න ශානක පුතුණුවන් ඇතුළු මේ වැඩසටහන සාර්ථක කරගන්න වෙහෙස මහන්සි වන හැම දෙනාටමත් මේ පින් අනුමෝදනීය ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දැනුමින්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, පින්වත් ස්වාමින් වහන්සේ උදෙසාත් අපි සියලුම දෙනා එකතු වෙලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍ය අනුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධයේ පිණිස රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ සිල් සුවඳ සදහම් පිළිසඳර වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය ලබා දුන්නේ නව ශ්‍රීලන්තයේ හැමිල්ටන්හි පදිංචිව සිට 2017 මාර්තු මාසේ 30 වෙනි දින නම් මීට වසර 5කට පෙරදී හදිසි අනතුරකින් මිය පරලොව ගිය ගාමිණී විතානගේ ස්වම්පුරුෂයාට පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ජනිතා හෙට්ටිආරච්චි විතානගේ බිරිඳ, ඒ වගේම සඳරු විතානගේ සහ නදිරු විතානගේ යන දේනියන්, ඒ වගේම භද්‍රක පුතුණුවන් ඇතුළේ පවුලේ සීලම දෙනා විසින්. ඉතින් අපි මේ පින්නතුනත් සිහිපත් කරගෙන අද දවසේදී සීල සෝඳ සදහම් පිළිසඳර මේ ආකාරයෙන් නිමා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි සුපුරුදු විදිහටම අද දවසේදී එළඹෙන දිනේදී කියන්නේ මේ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනේදී මේ දහම් කතිකාවතේ නියැලෙන්නේ, පිළිසඳර නියැලෙන්නේ කුමන කාරණා පිළිබඳවදයි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනීම සහ ගනිමු. අපිට ඊළඟ දවස් තියෙන ශානක දැන් මේ ඒ ශ්‍රමණ ඵලයන් ගැනම ඉර්ධිපාද, ඊට පස්සේ දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී ඒ දේවල් පිළිබඳව, ඒ ඥානයන් පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙමයි. එතකොට වැඩසටහන ඉවරයි. එහෙමයි. ඉතින් ඒ වගේම අපි මෙතෙක් ආපු ගමන් මඟ පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පොඩි සංක්ෂිප්තයක් ලබා ගන්න පුළුවන් වෙයි මේ දිනේදී. හෙට දිනේද? එහෙමයි. අපි හෙට දිනේදී බලාපොරොත්තු වෙමු මේ කාරණාව. ඉතින් අපිට තියෙන කාල ප්‍රමාණයෙන් අපි උපරිමයෙන් හෙට දවසේදී මේ කියන කරුණු කාරණා පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ සමග සදහම් පිළිසඳරේ නියැලෙන්නට බලාපොරොත්තු ඇතිව අද දවසේදී සමුගෙන යනවා. ඉතින් සමුගන්නා මොහොතේ මා සිහිපත් කරගන්නවා මගේ නිෂ්පාදක කල්යාණ මිත්‍රයන් සියලුම දෙනාම බොහොමත්ම මෙත් සිතින් යුතුව. ඉතින් එළඹෙන දිනේදීත් මේ වෙලාවටම හමු වෙන බලාපොරොත්තුව ඇතිව සමුගන්නවා. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය.